ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද 26 වෙනිදා අපි සූදානම් සියලු තොරතුරු වාර්තා කරන්න අර වැඩි කරන්න නැති හින්දා සමහර විට දිනත් පැටලෙනවා. කෙසේ නමුත් අපේ මාසයේ දවස් 365ක් කියලා ගත්තොත් නිකන් දවස් නෙමෙයි අපි අවස්ථා 365ක් විදියට ගන්නවා නම් එහෙම අපිට මේ අහිමි වෙන වැඩ කරන්න නැති ඒ වගේම දරුවන්ට පාසල් නැති දවසක් එක අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපිට අවස්ථා කීයක් නම් දැන් මගහැරලා තියෙනවද? විශේෂයෙන් පාසල් දරුවෝ ඒ වගේම වෘත්තිකයන් විදිහට ඔබ දන්නවා කොච්චර දේවල් පහුගිය දවස් කිහිපේ අවුරුදු එකහමාර ඇතුළත අපි කරගන්න ඉන්නේ නැද්ද? හැබැයි ඒවා පැන හිටුණා. හැබැයි සමහර අයට හොඳයි ඒගොල්ලෝ ඔන්ලයින් වලින් ඒගොල්ලන්ගේ වැඩ ටික කරගත්තා. කෙසේ වුණත් දරුවන්ගේ අධ්‍යාපනය නැවතිලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සුබවාදීව අපිට හිතන්න පුළුවන්කමක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. ඊයේ වාර්තා වෙන මරණ ප්‍රමාණය අඩුයි, ආසාත්‍යයන් අඩුයි. ඒ අනුව ඉදිරියේදී සුබවාදීව අපිට කටයුතු කරන්න රටක් විදිහට හැකියාව ලැබෙයි. අපි ඒ ගැන කියන්නම්, ඒ ගැන කතා කරමු. සීල් තොරතුරු පත්තරවල තියෙනවා. අජිත් good morning. good morning සමීර. සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. දැන් සමීර කිව්වා වගේම ඊයේ දවසේ මරණ ප්‍රමාණය 79ක් දක්වා අඩු වෙලා තිනවා. ආසාදිතයන් ප්‍රමාණය 1146ක් දක්වා අඩු වෙලා තිනවා. මේක බොහොම සුබ තත්ත්වයක්, සුබ ලකුණක්. මේ තත්ත්වය ඉදිරියටත් අකණ්ඩව අඩු කරගෙන ගියොත් රටක් විදිහට කොරෝනාව මර්ධනය කරලා අපිට ඉදිරි ගමනක් ගැන හිතන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ තත්ත්වයත් එක්කම ලෝකේ තත්ත්වය ගත්තොත් එහෙම සමීර ලෝකයේම 23 කෝටි 22,45327 දෙනෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ අතරින් 20 කෝටි 88,52,491 දෙනෙක් සුවය ලබලා ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ අතරින් 47,56,472 දෙනෙක්ට ඔවුන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. මේ තමයි ලෝක තත්ත්වය. 47 ලක්ෂයකට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. 50 ලක්ෂයට ආසන්නයි. ඉතින් රටක් විදිහට ගත්තොත් අපේ රටේ මරණ ප්‍රමාණයක් දැන් ටික ටික අඩු වෙගෙන යනවා. මේ තත්ත්වය මරණ සිදු නොවන තැනට ඇති කරගත්තොත් ඒක බොහොම වටිනවා කියන කාරණේ අපි මතක් කරන්න කැමතියි. දැන් පාසල් ආරම්භ වෙන්නත් නියමිත තිබෙනවා. සමීර මේ අපි දැක්ක ඇමතුමා කියලා තියෙන ඔක්තෝබරේදී අර පාසල් ආරම්භ කරන්න හැකියාවක් තියෙනවා කියලා. සමහර අයගේ ඇස් වලට කටුවනිනවා වගේ මේවා දැක්කහම ඒ කොහොම වුණත් පුංචි දරුවන්ට මේ ලෝකෙම මේ අධ්‍යාපනය අහිමි වෙච්ච පැය ගාන බැලුවොත් සමීර පැය ට්‍රිලියන ගාණක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජගත් සංවිධානයේ මේ හැම සංවිධානයකින්ම කියලා තිනවා. සමස්ත ලෝකයේම ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබන්න තිබ්බ පැය ගාන ට්‍රිලියන ගාණක් අහිමි වෙලා තියෙනවා පහුගිය කාල සීමාව තුළ. ඉතින් ඉස්සරහටත් එහෙම අහිමි කරගන්නවද? එහෙම විය යුතු නැහැ. අධ්‍යාපනය ආරම්භ කරන්න කියලා ඊයේ දවසේ විවිධ සංවිධාන වලින් කියලා තිබ්බා. අපි ඔබට ප්‍රවෘත්ති තුලින් මේ ගැන කිව්වා. දවසේ ජාතික පුවත්පතත් ඒ ගැන කියනවා. අපි ඉස්කෝලේ යමු. ඒ අනුව සිළුමිණ අද වාර්තා කරනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් ලොකු අකුරෙන් පාසල් විවෘත කිරීම ඔක්තෝබර් මැද සිට කියලයි සිළුමිණ කියලා තියෙන්නේ. සංචරණ සීමා ඉවත්ව සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම අධ්‍යයන 4ක් යටතේ මේ විදිහට පාසල් විවෘත කිරීමට රජය ගත් තීරණයට අනුව එහි පළමු පියවර වශයෙන් මේ විදිහට සිසුන් 200ට අඩු පාසල් පළමු ශ්‍රේණියේ ඉඳලා පහ ශ්‍රේණිය දක්වා ඔක්තෝබර් මැද ඉඳලා විවෘත කරන්න නියමිතයි කියලා කියනවා. එහෙම පාසල් තියෙනවා 3884ක්. ඒ පාසල් වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා 4,73,524ක්. ඒ වගේම ගුරුවරු සංඛ්‍යාව 54,977ක්. ශ්‍රී ලංකාවේ පාසල් 10,155ක් තියෙනවා. සමස්තයක් විදිහට ඒ වාහේ ඉගෙන ගන්න ලබන සිසු සංඛ්‍යාව ගත්තාම මේකෙන් වැඩි පිරිසක් ඒ අනුව මේ විදිහට පාසල් යන්න මේ පළමු අධීරය යටතේදී හැකියාව ලැබෙන බව තමයි අද සිළුමිණ වාර්තා කරලා තියෙන්නේ. කෙසේ නමුත් දැන් පාසල් විවෘත කරන්න අපි දන්නවා. දැන් මේ පාසල් විවෘත කරන්න බැහැ කියලා කිව්වා වැක්සින් කරලා නැහැ. එහෙම නැත්නම් එන්නත් කරන්නේ සිද්ධ කරලා නැහැ ගුරුවරුන්ට. දරුවන්ට එන්නත් කරන්නේ සිද්ධ කරන්න. මෙහෙම දේවල් තිබුණා. හැබැයි රටක් විදිහට අපි දැන් හොඳ තැනකට ඇවිල්ලා එන්නත් කරන්නේ 50%කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. පාසල් ගුරුවරුන්ට සහ ඒ අධ්‍යයන අනධ්‍යයන සියලු කාර්ය මණ්ඩල වලට එන්නත් කරන්නේ සිද්ධ කරලා තියෙනවා. අපිට දැන් පාසල් ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා මේ වෙනකොටත් ගුරුවරු වර්ජනයක නිරත වෙනවා. ඔවුන්ගේ වැටුප් මේ සම්බන්ධයෙන් වන කාරණයක් පිළිබඳව දවස් දැන් 70 ගාණක් වෙනවා මේ වර්ජනයේට. එතකොට මේ ඔන්ලයින් දරුවන්ට ඉගෙනීම් කටයුතු පවා වුන් නවත්තලා මාස 2කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. පාසල් පටන් ගත්තත් ගුරු සංගම් මොකද්ද කරන්න හදන්නේ? මේ ඕන් ඊයේ දැක්වූ අදහස්. අධ්‍යාපන ලේකම් ආචාර්ය කපිල පෙර පැහැදිලිවම සඳහන් කරපු කාරණාව තමයි ගුරු සහ විදුහල්පතිවරු දැනට කරන අරගලය නවත්තලා අයවැය යෝජනා පිළිබඳ විශ්වාසය තබලා සියලු දෙනා සේවයට වාර්තා කරන්නගෙන ප්‍රකාශය. මේ ප්‍රකාශය අපි දැඩිව හෙලා දකිනවා. අපි කියද්දි අපිට
ඒගොල්ලෝ ඉදිරිපත් කරපු මස් රාත්තලින් 3න් එක එකවර දෙන්න කියලා ඒගොල්ලෝ නැවත නැවත පුනරුච්චාරණය කරනවා. නෑ මේගොල්ලෝ මස් රාත්තලෙම ඉන්නවා හරි නරක ගුරුවරු විදුහල්පතිවරු ටිකක් කියලා. අපි කියද්දි ඒ දෙන්න හදන එකත් හතරට බෙදලා දෙන්න එපා. ඒක එකවර දෙන්න කියලා කියද්දි මේගොල්ලෝ කියනවා බලන්නකො මස් රාත්තලෙම ඉල්ලනවා කියලා. ඒ අතරේ මන්ද බුද්ධික විදුහල්පතිවරු තමන්ගේ පාසලේ භූමිය එහෙම නැත්නම් රාජ්‍ය දේපල අවභාවිතා කරමින් පාසල් ඇතුලේ මාධ්‍ය සාකච්ඡා තියමින් අපිට අභියෝග කරනවා. මට මේ කියන්න තියෙන්නේ අර අසූචි වලක හිටපු ඌරගේ සිංහයාගේ කතාව හැර මේකට කියන්න දෙයක් නෑ අපිට. ජෝසප් ස්ටාලින් මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම ජනතාවත් දෙමව්පියොත් දරුවනුත් ගුරුවරුනුත් එතුමන්ලාව දැන් ගණන් ගන්නේ නැති තත්වයටම පරිවර්තනය වෙලා තියෙන්නේ. මොකද එතුමන්ලා කියපු කිසි දෙයක් කරගන්න බැරි වුණා. මේ වසංගත තත්වයේදී මේ සාමාන්‍ය තත්වයේ ගමන් කළ ආකාරයටම ගමන් කළ යුතුයි කියලා නෑ. මේ තත්වයට අනුගත වෙමින් මේ දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න ඕනේ. සමිර මේ දැන් ක්‍රියානතුරකට ලක්වුණුත් කෙනෙක්ව අපි දන්නවා තුවාල සිද්ධ වෙනවා. කොච්චර ආබාධවලට ලක් වෙනවද? එහෙම ආබාධ වෙච්ච ලක්වෙච්ච කෙනෙක්ට අපි තවදුරටත් ගහන්න යනවද? පහර දෙන්න යනවද? දැන් රටත් ඒ වගේ සමීර රට තියෙන තැන රටේ ජනතාව දන්නවා. එහෙම තියාගෙන මෙහෙම කතා කරන එක සාධාරණද කියලා අපිට හිතෙන ප්‍රශ්නයක්. කොහොමුණත් පුංචි දරුවෝ වෙනුවෙන් දැන් පාසල් ආරම්භ කරන්න නියමිතයි. දරුවන් 200ට අඩු පාසල් විවෘත කිරීම ගැන අද දවසේ මව්බිම් පුවත්පත කියනවා. අර අපි රටක් විදිහට ජනතාවක් විදිහට අපි දැක්ක පහුගිය දවස්වල විවිධ නාලිකාවල දකින්න ඇති ඔබ මේ දෙමව්පියෝ අපේ පුංචි දරුවෝ අදහස් දක්වන පාසල් ගිහිල්ලා නැහැ. මේ පුංචි දරුවෝ අවුරුදු 1කමාරක් විතර පාසල් යන්න බලාගෙන ඉන්නවා යාළුවෝ හම්බ වෙන්න. ගෙදරට වෙලා මේ පිරිසට මේ පුංචි දරුවන්ට ඉන්න බෑ. අපි දන්නවනේ අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියලා මේ ගෙදර ඉන්නකොට අම්මලා තාත්තලා හරියට ඔය මේ සෙල්ලම් කරන්නවත් දෙන්නේ නැතුව ඇති පුංචි දරුවන්ට. ඒ වුණාට පාසල තමයි පුංචි දරුවන්ට මේ අධ්‍යාපනය ලබන්න වගේම එයාගේ මානසික සුවයට බොහොම වැදගත් වෙන තැන. ඒ තැනට යන්න උදව් කරන්න අපි ඉල්ලන්නේ එච්චරයි. අද මව්බිම් පුවත්පත කියනවා දරුවන් 200ට අඩු පාසල් විවෘත කිරීම ඔක්තෝබර් මුල් භාගයේ කියලා. අමාත්‍යතුමන් කියන කතාව වැඩිදුරටත් ලියනවා මව්බිම. කොවිඩ් වසංගත තත්ත්වය නිසා වසා ඇති පාසල් යලි විවෘත කිරීමේ පළමුවෙනි අදියර යටතේ සිසු දරුවන් 200ට අඩු පාසල් 3000ෙහි අධ්‍යයන කටයුතු කඩිනමින් යලි ආරම්භ කිරීමට ක්‍රියා කරමින් පවතින අතර ඔක්තෝබර් මුල් භාගයේ පාසල් විවෘත කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කළා තියෙනවා. අදියර කිහිපයකින් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් වන විට පාසල් යලි විවෘත කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ කඩිනමින් සියලු පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා. ඒ පාසල්වල අධ්‍යයන කටයුතු යලි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය මාර්ග උපදේශ මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අධ්‍යාපන ලේකම් වෙත එවා ඇති බව සඳහන් කළ ඇමතිවරයා එම පාසල් 3000 අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට සහයෝගය ලබා දෙන ලෙසට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් සහ පළාත් ලේකම්වරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තියෙනවා. පාසල්වල විදුහල්පතිවරු ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැඳවා පාසල් විවෘත කිරීම සඳහා ඉටු කළ යුතු ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනුවත් කෙරෙන අතර සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කළ වහම එම පාසල් ආරම්භ කරන දිනේ ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා සඳහන් කළා කියලා අද මව්බිම් පුවත්පත ඔය විදිහට කියනවා. අපි දැක්ක පහුගිය කාලේ එන්නත් විදින ගියමත් සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජන තිබ්බා. සමහර වෙලාවට විවිධ බලපෑම් තිබ්බා. එන්නත් කරන්නේ සාර්ථකව සිද්ධ කළේ නැහැ. පස්සේ උනේ සමීර හමුදාවෙන් මේ එන්නත් කරන්නේ සිද්ධ කරගන්න. හමුදාව බොහොම කාර්යක්ෂමව කරනකොට අනෙක් පිරිසත් බෑ නොකියාව දැන් මේ නොකිය කියන්නේ මේ උගන්වන්න බැහැයි කියලා කියන්න හදන වෙන පිරිසක් ඒ තැන්වලට අනුයුක්ත කරන්නද කියන කාරණාවත් අපිට තියෙනවා. කොහොම වුණත් ගුරු මව්වරුන්ට දෙමව්පියන්ට ගුරු දෙමව්පියන්ට ගුරු මව්වරුන්ට අපි බොහොම ගරු කරනවා. අපි හැමදෙනෙක් අධ්‍යාපනය ලැබපු පිරිසක්. අර මේ බහුතරයක් මේ මතේ නැහැ. අර සංගම් වල ඉන්න බොහොම සුළුතරයක් පිරිස තමයි ඔය වැඩ කටයුතු මෙහෙවන්නේ. ඔන්න දැන් ඔය සංගම් වල ඉන්න දෙතුන් දෙනාට මේක නවත්තන්න ගුරුවරු වැඩට එන එක රාජකාරී වලට එන එක නවත්තන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව තමයි අපි දන්න ගුරුවරු දරුවන්ට හරි ආදරේ. දැන් මේ ඔන්ලයින් නැත්තම් පාසල් තියන්නේ නැති හින්දා තමයි ගුරුවරු මෙහෙම හරි ඔය ඔන්ලයින් වර්ජනය කරන්නේ. පාසල් පටන් ගත්තාම අපි දන්න ගුරුවරු එහෙම හිත දෙන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය එක දවසක් හරි කඩාකප්පල් කරන්න. එයාට උගන්වන්න කොහොම හරි දරුවෝ ඉස්සරහට ගේන්න ඉල්ලීම් දිනා ගනි. කොහොම හරි ඉල්ලීම් දිනා ගන්න සහ රජයත් යම් ආකාරයකින් මේ සාධනීයව දැකලා තියෙනවා. ඉදිරි අයවැයෙන් මේ ගැන අනිවාර්යයෙන්ම සුබවාදී බලාපොරොත්තු දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරු මේ ගැන දරුවෝ පැත්තෙන් හිතලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ස්ටාලින් මහත්තයාලට ජයසිංහ මහත්තයාලට ඒගොල්ලෝ හිතන දේවල් ඒගොල්ලෝ හිතාගෙන ඉන්න දේවල් කරන්න නම්
හැකියාව ලැබෙන එකක් නෑ. බොහෝ විට දැන් මේ විදිහට පාසල් ටික විවෘත කරන්න සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරද්දී මේ කණ්ඩායමත් එක්කම එල්ලිලා ඉන්න තව පිරිසක්ද කියලා මේ බලන්න අද වාර්තා කරනවා ලංකාදීපේ. විසඳුම් නොලැබුණොත් හෙට සිට රෝහල් කටයුතු අඩපණයි කියලා සමන් රත්නප්‍රිය මහත්තයා කියලා තියෙනවා. එතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ එක දවසක් හරි රෝහල් කටයුතු හෙට සිට අඩපණ වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්තයා කියනවා. ඉල්ලීම් කිහිපයක් තියෙනවා. හෙද හෙදියන්ට ලබා දුන් රුපියල් 7500 කොරෝනා විශේෂ දීමනාව කපා හැරීම, පැය 200ක අතිකාල දීමනාව පැය 60කට සීමා කිරීම, ඒ වගේම ප්‍රවාහන පහසුකම් කපා හැරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ලබා ගැනීම සඳහා සිකුරාදා සෙනසුරාදා දින දෙක තුල පැහැදිලි ප්‍රතිචාරයක් ලබා නොදුන්නොත් හෙට ඉඳලා අනිවාර්යයෙන්ම රෝහල් කටයුතු අඩාල වනු ඇති බව සමන් රත්නප්‍රිය මහත්තයා කියලා තියෙනවා. මේ ගැන අද තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක් හෙට තියෙනවා. ඉතින් මෙතෙන්දීත් මේ ගැන බොහෝ විට කතා කරයි. දැන් මේ පත්තරේ මුද්‍රණය කරන අවස්ථාවේ මේ සඳහා විසඳුමක් දීලා නැහැ. කෙසේ නමුත් ඒගොල්ලන්ගේ ඉල්ලීම් සාධාරණයි නම් ඒ වගේම සෞඛ්‍ය සේවකයන් අපි දන්නවා නිරන්තරයෙන් අපේ රෝගී ජනතාව ගැන හිතලා කටයුතු කරන පිරිසක්. ඔවුන්ට දේවත්වයෙන් සැලකන්න. ඉතින් රටත් මේ වෙලාවේ තියෙන තත්ත්වයේ තේරුම් අරගෙන සෞඛ්‍ය සේවකයන් යම් විදිහක මේ සම්බන්ධයෙන් අපි හිතලා බලමු මේ සඳහා ලැබෙන විසඳුම් මොන වගේද කියලා. ඒ වගේම අනිත් සංගමයේ අපේ මුරුත්තොට්ටුව ආනන්ද හාමුදුරන්ගේ සංගමයේ මේ ගැන මොකද්ද කියන්නේ කියලා තාම නිශ්චිතව පිළිතුරක් අද පුවත්පත් කිසිවක නැහැ. උන්වහන්සේ සම්බන්ධ කරගන්නත් අපිට හැකියාවක් නොලැබුණා. කෙසේ නමුත් මේ වෙලාවේ වර්ජනයකට යනවද එහෙම නැත්නම් මේ තියෙන රෝගීභාවයෙන් නිරෝගී තත්වයක් රට තුළ ඇති කරන්න සියලු දෙනා එකතු වෙලා වැඩ කරනවද කියන කාරණය තමයි මෙතෙන්දී විමසා බලන්න ඕනි කරන්නේ. මේ වෙලාව තුළ රට ගැන ඒ සියල්ල හිතලා බලලා. මේ අතර ලංකාදීපේ වාර්තා කරන උපාධිධාරී අභ්‍යාසලාභීන් 58000කට දෙසැම්බරේ ඉඳලා ස්ථීර රාජ්‍ය සේවයට ඔවුන් බඳව ගන්නවා. ඔබට මතක ඇති වත්මන් රජයේ සේවයට බඳවගත් අභ්‍යාසලාභීන් 58000ක්. ඉතින් මේ පිරිස දෙසැම්බර් මාසයේ ඉඳලා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන්න නියමිතයි. මීට අවුරුද්දකට කලින් තමයි මේ පිරිස බඳවගත්තේ. ඒ වගේම පුහුණු පාඨමාලාව පවත්වන්න සුදුසු වාතාවරණයක් තිබුණ නැහැ. කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මේවට අනුබද්ධ කරලා සේවයේ යෙදුණා. ඔවුන්ට දීමනාවකුත් ගෙවන්න කටයුතු කරා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒ දීමනා කවදාවත් නතර කරේ නැහැ. ඉතින් කොරෝනා වසංගතය නිසා විධිමත් පුහුණුවක් ලබා දීමට විටින් විට පිරිස මේ අදාළ කාර්යවල සේවයට ගිය බවද සඳහන් වෙනවා. මේ ආකාරයෙන් ඉතින් පුහුණුවක් දෙන්න බැරි වුණත් සේවයට බඳවගත්ත අනුබද්ධ කරා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මට මතකයි කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා දිසාපතිතුමා කිව්වා මේ බඳවගත්ත පිරිස ඉතාමත් උනන්දුවෙන් වැඩ කරනවා. ඔවුන් දැඩි කර්තව්‍යයක් ඉතා වෙහෙසවීමක් මේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලබා දුන්න කියන කාරණය. ඉතින් එහෙමනම් ඔවුන් ස්ථීර සේවය සඳහා විවිධ තැන්වල බඳවා ගන්න නියමිතයි උපාධිධාරීන්. අද ඒ ගැන මේ විදිහට තොරතුරු වාර්තා කරනවා ලංකාදීපේ. ඔය අතර සමීරයේ ගුරු වර්ජන සහ මේ අපේ ගුරු විදුහල්පතිවරුන්ගේ වර්ජන මේ ගැටලුත් එක්ක තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ උසස් පෙළ විභාගය කොහොමද සාර්ථකව පවත්ව ගන්න හැකියාව ලැබෙයිද කියලා අයදුම්පත් බාර ගැනීම පහුගිය දවස්වල අවසන් වුණා. දැන් විභාග කොමසාරිස් ජෙනරාල්තුමන් කියනවා උසස් පෙළ අයදුම්පත් 99%ක් ලැබිලා කියලා. සමහරු විශ්වාස කළා මේ උසස් පෙළ අයදුම්පත් හරියට ලැබෙන එකක් නෑ විභාග දෙපාර්තමේන්තුවට. මේ තත්ත්වය එන හිටි උසස් පෙළ කල් දාන්න වෙයි තවදුරටත් කියලා. ඒ කොහොම වුණත් මව්බිම කියන මේ කතාවත් එක්කම ජේ.ටී. ද සිල්වා මේ ගැන ලියන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සඳහා පාසල් අයදුම්පත් 99%ක්ම ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිටින සිසුන් අතරින් 5% පමණ නේවාසිකව පාසල් වලට පැමිණෙන සිසුන් බවට තොරතුරු වාර්තා වී ඇතැයිද වැඩිදුරටත් කියනවා කියලා අද මේ විස්තර මව්බිම් පුවත්පත මේ විදිහට ලියනවා. විශේෂයෙන්ම දැන් මේ පිළිබඳව අපි දැක්කා බොහෝ ප්‍රදේශ වලින් අපි විදුහල්පතිවරු සඳහන් කළ තිබ්බා වුන් විභාග අයදුම්පත් දැන් මේ වෙනකොට යවලා තියෙන්නේ කියලා. කෙසේ වෙතත් මේ කටයුතු අනුව දැන් 99%ක්ම ලැබිලා තියෙනවා නම් තව 101යි ලැබෙන්න තියෙන බොහොම සුළු ප්‍රමාණයක් ලැබෙන්න තියෙන. ඒ ප්‍රමාණයත් ලැබුණාට පස්සේ උසස් පෙළ සාර්ථකව පවත්වන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔය අතරේ පහුගිය කාලේ ගොවීන්ගේ උද්ඝෝෂණක් තිබ්බා. අපි දැක්කා පොහොර කතාව ගැන ලොකුවට බොහෝ දෙනෙක් කතා බහ කළා. ජනාධිපතිතුමා අපි දැක්කා ජගත් සංවිධානයේ මේ මහා මණ්ඩල සමුළුවේ අනතුරුව පැවැත්වුණ ආහාර පිළිබඳව විශේෂ
විශේෂ සමුළුවක් මේ සමුළුවේදී දැක්වපු අදහස් අතර තිබ සමීර දැන් අපේ රට 100%ක්ම කාබනික පොහොර පාවිච්චි කරමින් ගොවිතැන සිද්ධ කරන්න කටයුතු කරනවා කියලා ලෝක නායකින්ටත් මේ පිළිබඳව පණිවිඩය එතුමා දුන්නා. අද මව්බිම් පුවත්පත කියනවා නයිට්‍රජන් මිශ්‍ර පොහොර ටොන් 20000ක් නවෙන්දා දිවයිනට එනවා කියලා. දැන් අර පොහොර ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් පොහොර නෑ දැන් හරියට හොයාගන්න. මේ පාර අපි වී ගොවිතැන සිද්ධ කරන්නේ නෑ පොහොර නැති හින්දා. ඔය කතාවත් එක්ක දැන් මේ කතාව බොහොම වටිනා උදේචී වේකනායක සාලී කුමාර් ගුණසේකර මව්බිම් පුවත්පතට ලියන්නේ චීනයේ නානයනය කිරීමට නියමිත නයිට්‍රජන් මිශ්‍ර පොහොර තොගේ ලබන මස 9 වෙනිදා වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්තන හා සැපයුම් න්‍යාමන සහ බී හා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා වැඩි දුරටත් ওই විදිහට කියනවා. දැන් මේ වෙනකොට මේ පොහොර ආනයනය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. චීනයේ ආනයනය කිරීම නියමිත නයිට්‍රජන් 10% මිශ්‍රිත කැට පොහොර තොගේ නීති අනුකූල සාම්පල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට 23 වෙනිදා ලැබිලා තිබ්බා. එහි එක් සාම්පලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ජාතික ශාක නිරෝධායන සේවය විසින් ලබාගෙන තියෙනවා. මේ සාම්පල කීපයක් පරීක්ෂා කිරීම සඳහා සුදුසු පරීක්ෂණාගාර ස්වාධීන ලෙසට ප්‍රමිති ආයතනයට දන්වලා තියෙනවා. ඒ ආයතනය දන්වලා තියෙන්නේ අනෙකුත් ආයතන පරීක්ෂා කිරීමට පෙර එම ආයතනයේ පරීක්ෂා කළ යුතු බවයි. අදාළ සාම්පල තවත් පරීක්ෂණාගාර 3කදී පරීක්ෂා කිරීම නියමිත අතර ඒවාෙහි රසායනික සහ භෞතික පාරමිතින් එහිදී පරීක්ෂා කිරීමට නියමිතයි කියලා මේ අර කෙනෙක් හිතනවා නම් මේ දේවල් පරීක්ෂා කරලා නෙවෙයි අපේ රට ඇතුළට ගන්න කියලා ඒක බොහොම වැරදි සිතුවිල්ලක්. අපේ රටට මොන හරි දෙයක් ගේනවා නම් අනිවාර්යෙන් ශාක හා සත්ත්ව නිරෝධායන පනත යටතේ ක්‍රියා කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. පහුගිය කාලේ චෝදනාවක් එල්ලලා තිබ්බා මේ පොහොරවල අපේ රටට හිතකර නොවන දිලීර බැක්ටීරියා අඩංගු වෙලා තිබ්බා කියලා. ඒක කොහොමුණත් මේවා පරීක්ෂා කරනවා. දැන් ඒ ගැන අද තියෙනවා මේ අපි බලමු මේ ආකාරයෙන් වාර්තා කරනවා පාර්ශව තුනක් අදහස් දක්වනවා මේ පොහොර සම්බන්ධයෙන්. ඒ අනුව දිවයින කියනවා විෂ කාබනික පොහොර වැඩේ උසාවියට කියලා. මේ ගැන පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහත්තයා තමයි කියන්නේ අහිතකර බැක්ටීරියා හා වෛරස් අඩංගු ප්‍රමිතියක් නැති කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99000ක් මෙරටට ආනයනය කිරීමට රජයගත් ක්‍රියාමාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. මේ අතරේ ගෙන්වීමට ඇති උනන්දුව සැකසහිතයි කියලා ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය සඳහන් කරනවා. චීන සමාගමක් වෙතින් ලැබී ඇති මේ කාබනික පොහොර සාම්පල විෂ සහිත බව සනාථ වී තියෙද්දී එම පොහොර තොගේ ආනයනය කිරීමට රජයට ඇති උනන්දුව ප්‍රශ්න සහගත බව ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය පවසනවා. චීනයෙන් ගෙන්වන ලද මේ පොහොර සාම්පලවල විශ්වයෙහි අක්‍රමිකතා සිදුව ඇති බවට තමන්ට නිරීක්ෂණය වෙලා තියෙනවා කියලයි ඔවුන් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මේ පොහොර කියන කාරණයත් අර ඖෂධ මාෆියාව වගේ තමයි පොහොරත් තියෙන්නේ මාෆියාවක් කියලයි බොහෝ අය සඳහන් කරන්නේ මේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කතා කරන විශේෂඥයන්. ඒකට හේතුව තමයි ලංකාවේ රසායනික පොහොර තාම සීග්‍රයෙන් ප්‍රචලිත කරලා මේවට බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක් හවුල් ඒගොල්ලෝ මේවා මේ මුළු ලංකාව පුරාම ව්‍යාප්ත කරලා දැවන්ත ව්‍යාපාරයක් කරගෙන මේ නතර වුණා ඇන හිටුණා. ඉතින් මේකත් එක්ක කාබනික පොහොර වගාවට යද්දි දැඩි බලපෑම් සිද්ධ වෙනවා. බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා කියන කතාව අද දිවයින වාර්තා කරනවා. පොහොර බහලුම් වල ශුද්‍ර ජීවීන් දාලා කියලා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා. ඒ අනුව රටේ කාබනික පොහොර භාවිතය අඩාල කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් රසායනික පොහොර සමාගම්වල සහයෙන් ආනයනික කාබනික පොහොර බහරුම් වලට අහිතකර ශුද්‍ර ජීවීන් එකතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහත්තයා කියනවා. දැඩි ආරක්ෂාවක් යටතේ මුද්‍රා තබා ගෙනවිත් ඇති කාබනික පොහොර බහලුම්හි මුද්‍රා කඩා තැබීමෙන් එය තහවුරු වන බව තමයි ලේකම්වරයා සඳහන් කරන්නේ. මේ විදිහට කාබනික පොහොර බහලුමකට අහිතකර ශුද්‍ර ජීවීන් ඉතා සුළු සංඛ්‍යාවක් එක්කල විට ඔවුන් ඉතා වේගෙන් වර්ධනය වෙන බව සඳහන් කළ ලේකම්වරයා මෙවැනි ක්‍රියාවන්හි යෙදෙන්නේ රසායනික පොහොර සමාගම් සමග එක්ව කටයුතු කරන පිරිස් බවද වැඩිදුරටත් සඳහන් කරනවා. මේ තමයි අර මම කිව්ව කාරණය. මේකත් මාෆියාවක්. ඉතින් ඇත්තම කතාව මේකද? මේවා හොයන්න පුළුවන්. ඉතින් මේ බහලුම් තියෙන තැන්වල CCTV ඇති. ඒ වගේම මේ සඳහා යම් ආරක්ෂිත උපක්‍රම ඇති. ඒ වගේම සමහරු කියනවා අධිකරණයට යනවා කියලා. ඉතින් එහෙමනම් මේවා නිශ්චිතව තොරතුරු වාර්තා කරලා මෙහෙම දෙයක් වෙලා තියෙනවද කියලා රටට කියන්න. එතකොට ප්‍රශ්න ඉවරයි. එහෙම නැත්නම් මේක ගෙනාපු දවසේ ඉඳලා කට්ටිය කෑ ගහන්න ගනි පොහොර ගෙනෙල්ලා පොහොර අපේ පරිසරයට සුදුසු නැහැ කියලා මේ ගැන යදාළ බලධාරීන්ගේ ඇස යොමු වේ කියලා අපි විශ්වාස කරනවා. විරාමයකට යනවා. අනතුරුව තවත් තොරතුරු කියන්න ලෑස්ති.
පොහොර වලින් පස්සේ අපි ආපහු යනවා ගොවි ජනතාව ගාවට. ඔවුන් මේ දවස්වල යම් ආකාරයක ප්‍රශ්නයක ඉන්න මේ වී තොග අලෙවි නොකරනවද නැත්නම් වී මිලදී ගන්න නැද්ද? මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වී ගොවීන් වී තවමත් ලබා දීලා නැහැ. ඔවුන් කියනවා ඒ තියෙන ගණන් වලට දෙන්න බෑ කියලා. වියදම් ගිය ඒවත් එක්ක එහෙම ගණන් වලට දෙන්න බෑ කියලා. ඉතින් මේ ගැන තාමත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර ඊළඟ කන්නේ මහ කන්නේ මාස් කන්නේ පටන් අරගෙන තියෙනවා. දැන් අම්පාර වගේ පැතිවල සාමාන්‍යයෙන් මේ කාලේ වෙනකොට පෝරතු වුණා වෙනවා. ඒගොල්ලෝ කලින් වගා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම දැන් සමහර ගොවින්ගේ කලින් කන්නේ යල කන්නේ වී ටික තාම ගෙවල් වල. එහෙමනම් අපි කොහොමද ඊළඟට මහ කන්නේ වගා කරන්න කියලා ගොවි ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මේ අතරේ අද ලංකාදීපේ වාර්තා කරනවා ගොවීන් වී තොග අලෙවි නොකිරීමෙන් කුඩා වී මොල් වැසී යාමේ අවදානමක් තියෙනවා කියලා. ගොවීන් සතු වී තොග අලෙවි නොකිරීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් වැසී යාමේ අවදානමක් තියෙනවා කියලා ඒ මෝල් හිමියන් කියනවා. මේ නිසා සහල් නිපදවීමට නොහැකි තත්වයක් මත වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතයි පොළොන්නරුව සහල් නිපදවන්නන්ගේ සමූපාකාර සමිතියේ උපසභාපතිවරයා ආනන්ද සමරකෝන් මහත්තයා කියලා තියෙනවා. මේ විදිහට පහුගිය කන්නේ වී කිලෝවක් රුපියල් 60කට මිලදී ගත්තද එය දැන් රුපියල් 55 දක්වා පහත දමලා තියෙනවලු. මේ තත්ත්වයේ හමුවේ ගොවීන් සිය වී තොග අලෙවි නොකර සිටීමට කටයුතු කරලා තියෙනවා. මේ නිසා වෙළඳපොළට සහල් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු නිෂ්පාදන වෙළඳපොළට නොපැමිණීම නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා කියලයි අද වාර්තා කරන්නේ. කෙසේ නමුත් මේ ගැන අර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කමිටුව ජීවන වියදම් කමිටුව රැස් වුණා පහුගිය දවසක. එතනදී කතා කළා. එතකොට ඒ සම්බන්ධයෙන් යම් විදිහක තීරණයක් ගනි. කිරිපිටි ප්‍රශ්නයක් තියෙනවා නේද? කිරිපිටි වරායෙන් මුදා ගන්න විදියක් නැහැ මේ ඩොලර් ගැටලුව නිසා. එතකොට ඒ සමාගම් කියනවා මාස ගාණක් තිස්සේ දවස් ගාණක් තිස්සේ කිරිපිටි එතන තියෙනවා. පාරිභෝගිකයන්ට මේවා මුදා මේ හරගෙන ජනතාවට දෙන්න හැකියාවක් ලැබිලා නැහැ කියලා. එතකොට අගමැතිතුමා කිව්වා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මේවා කඩනමින් නිදහස් කරන්න කියලා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊ දවසේ සඳහන් කළා මේවා මුදා හරින්න අවශ්‍ය කරන ඩොලර් ලබා දෙන්න ලෑස්ති කියන කාරණේ ඒවා ලිඛිතව ඉදිරිපත් වෙලා නැහැ කියලාත් එතුමා සඳහන් කරලා තිබුණා. අපි බලමු මොකද්ද මේ වැඩපිළිවෙල ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම හෙට මේවා අමාත්‍යාංශ මේ සාකච්ඡාවක් තියෙනවා. එතෙන්දී බොහෝ විට සාකච්ඡා වෙයි සිමෙන්ති, කිරිපිටි, ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් ගෑස් සම්බන්ධයෙන් යම් විදිහක මිල යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් සංශෝධනයක් වෙයිද නැත්නම් මෙහෙම යයිද ඒ ගැන හෙට හරියටම දැනගන්න හැකියාව ලැබේ. අද සත්‍ය ගාරුණ පුවත්පත මේ ගැන ප්‍රවෘත්තියක් ලියනවා. සමීර උදේජි වේකනායක මේ ගැන ලියන්නේ ආහාර හිඟයට වරායේ ඇති කන්ටේනර් 600ක් මුදා ගන්න ඩොලර් මිලියන 50ක් ලබා දෙන්න සූදානම් කියලා. අත්‍යවශ්‍ය ආහාර ගේන මාසිකව ඩොලර් මිලියන 100ක් මාස 5කට පසු යලිත් සීනි ආනයනයට අවසර. ප්‍රශ්න ඇති වුණා සීනි ආනයනයේදී. කොහොමුණත් දැන් මාස 5කට පස්සේ යලිත් සීනි ආනයනයට අවසර ලබා දීලා තියෙනවා. ඩොලර් හිඟේ හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 600ක් කඩිනමින් නිදහස් කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 50ක් වාණිජ්‍ය බැංකුවලට ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබා දීලා තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී මේ තීරණය ගත්තා කියලා අද අරුණ පුවත්පත කියන්නේ. මේ කන්ටේනර් නිදහස් නොකළහොත් දැනට ආනයනකරුවන් සතු ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔක්තෝබර් මාස මුල් සතිය දක්වා පමණක් ප්‍රමාණවත් බව පිටකොටුව තොග වෙළඳුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඉක්මනටම අවශ්‍ය කටයුතු සිදු කරන්න සූදානමින් ඉන්නවා. ඔය අතරේ සතිය ගරුණ පුවත්පත කියන කතාවක් මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමන් අර සමීරකෝ ඒ පිළිබඳව අදහස් දැක්වුවා කියලා මේ ආහාර ගෙනීම සම්බන්ධයෙන් කොහොමනක් ජනාධිපති ලේකම්තුමන් කියන කතාවක් බාණ්ඩ 600 පැන වූ සීමාව නැවත සලකා බලන්න ඕනේ කියලා ජනාධිපති ලේකම්තුමන් පී.බී. ජයසුන්දර මහත්මයා කියනවා. මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාරිභෝගික බාණ්ඩ 600කට වැඩි සංඛ්‍යාවකට පැන වූ ආනයන සීමාවන් පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා කියලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ බාණ්ඩ 600 ආනයනේ සීමා පැනවීම පිළිබඳව පහුගිය දවස්වල ලොකුවට කතාබහක් ඇති වෙලා තිබා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ මාස මුලදී සිය ආනයන සීමා තවදුරටත් පුළුල් කරමින් ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ සහ ආහාර වර්ග ඇතුළු භාණ්ඩ 623කට ආනයනයේදී බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් සීමාව දෙගුණ කරමින් මේ භාණ්ඩ ආනයනය අධෛර්යමත් කරනු ලැබුවා. මහ බැංකුව සතු ඩොලර් සංචිත ශීක්‍රෙන් පහත වැටීම ඊට හේතුව. එහෙත් විශේෂයෙන් පහුගිය වසරේ වසංගතය ආරම්භ වීමෙන් පසු වේගයෙන් ඉහළ යන විදේශ විනිමය මෙරටට ගෙන එන තොරතුරු තාක්ෂණ කර්මාන්තය මේ තහංචි බරපතල ලෙස බලපාලා තියෙනවා කියලා කියනවා. ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සඳහන් අදහස් පළ කරමින්
ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අදහස් පළ කරමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ එවැනි සීමා පශ්චාත් COVID-19 ආර්ථික ප්‍රතිසාධන සැලැස්මට නොගැලපෙන බවයි. ඒ අනුව දැන් තොරතුරු තාක්ෂණය අනුව අපනයන වේගයෙන් ඉහළ ගොස් ඇති අංශයක් වන අතර එම ක්ෂේත්‍රයේ මේ වසරේදී ඩොලර් බිලියන 1.7ක අපනයන ඉලක්කයක් හඹා යනවා. ඒ අනුව දැන් මේ සීමාවන් ටික ටික අඩු කරන්න හැකියාවක් ලැබෙයි කියලා ජනාධිපති ලේකම්තුමන් සඳහන් කරනවා. මේ පිළිබඳව නැවත සලකා බලන්න එතුමන් සූදානම් කියලා තමයි කියන්නේ. ඔය අතරේ සමීර අපි දැක්කා මේ දැන් අපේ රටට විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර ගණනාවක් තියෙන අලුත් ක්ෂේත්‍රයක් මුහුදු ආහාර පිටරට යවන මේ ක්ෂේත්‍රයේ මේ කර්මාන්තය දැන් පහුගිය කාලේ ටිකක් වැඩිපුර පළල් වුණා පුළුල් වුණා කියලා කිව්වොත් නිවැරදි. අද අරුණ කියනවා මුහුදු ආහාර පිටරට පැටවීමෙන් වාර්තාගත ආදායමක් ලැබිලා කියලා. ෆස්ල මේ පුවත ලියන්නේ පහුගිය වසර දෙකටම සාපේක්ෂව මුහුදු ආහාර අපනයනයෙන් ශ්‍රී ලංකාව ඇමරිකන් ඩොලර් මිලියන 40ක වාර්තාගත අපනයන ආදායමක් මේ වසරේ ජුලි මාසයේදී උපයාගෙන තියෙනවා කියලා වැඩිදුරටත් කියනවා. මේ බොහෝ වෙලාවට 2020 වසරට සාපේක්ෂව 119ක වැඩවීමක් කියලා රාජ්‍ය අමාත්‍යවරයා කාංචන විජේසේකර මහත්මයා මේ පිළිබඳව සඳහන් කළා තියෙනවා. අපනයනයට දිරිදෙමින් අපනයනකරුවන්ගේ ගැටලු වලට නිසි පිළියම් යොදමින් රජයේ ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් ඉදිරියේදී මේ රට මුහුදු ආහාර අපනයන ආදායම ඉතාම තීරණාත්මක අගයක් වෙත ළඟා කිරීම රජයේ අරමුණයි කියලා දෙහිවර රාජ්‍ය අමාත්‍යවරයා කාංචන විජේසේකර අමාත්‍යතුමන් ඒ පිළිබඳව අදහස් දක්වමින් කියලා තියෙනවා. මේ දේවල් බොහොම වටිනවා රටට ඩොලර් එන මාර්ග. අනිවාර්යෙන්. ඉතින් මේ හැම දෙයක් එක්කම ටිකක් hina වෙලා කියන්න පුළුවන් ප්‍රවෘත්තියක් අද සිළුමිණ පත්‍රයේ තියෙනවා. කොවිඩ් මරණ 40%කින් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ සුරේකා නිල්මිනි ලංකෝන් ලියන්නේ. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත දෛනික මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහිල්ලා තියෙනවා කියලා වසංගත රෝග විද්‍යායකගේ දත්තවලින් අනාවරණය වෙන බව මේ විදිහට කියලා තියෙනවා. ඒක අපිට සමාජයේත් පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් අර පහුගිය කාලේ වාර්තා වුණ ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි මරණ ප්‍රමාණය සහ අසාධ්‍යයන් ප්‍රමාණය මේ වෙද්දි වාර්තා වෙන්නේ. මේ අතරේ සිළුමිණේම තියෙනවා දරුවන් අතර කොරෝනා අඩුවක්, දරුවන් අතරත් කොරෝනා අඩුවීමක් පේන්න තියෙනවා. ඉතාමත් හොඳ කාරණයක්. මේ අඩුවමින් පවතින කොවිඩ් රෝගී තත්ත්වය දරුවන් අතරද ක්‍රමයෙන් පහළ යමින් පවතින බවත් පහුගිය දිනවල කොවිඩ් ආසාදිත දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් රිජ්වේ ආරය ළමා රෝහලට ඇතුළත් වුවත් මේ වෙද්දී 50කට ආසන්න ගානකට අඩු වෙලා තියෙනවා කියලයි සිළුමිණ වාර්තා කරන්නේ. ඔය තත්ත්වය සමීර මේ බලන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේ පහුගිය දවස්වල ඔබ පාරේතොට ගමන් කළා නම් දැන් නිරෝධායන ඇඳිරි නීතියත් එක්ක අත්‍යවශ්‍ය කටයුතු වලට එළියට යන පිරිස් බොහොමයක් ඉන්නවා. මේ යන අතරේදී මේ ඇම්බියුලන්ස් එකක නැත්තම් ගිලන් රථයක හඬ ඔබට ඇහෙන දේ හුරු පුරුදු දෙයක් බවට පහුගිය කාලේ පත් වුණා. දවසකට සාමාන්‍යයෙන් 3-4ක සද්ද ඇහෙනවා. දැන් නම් ටිකක් ඔය සද්දෙත් අඩු වෙලා තියෙනවා. රෝගීන් ආසාදිතයන් ප්‍රමාණය දැන් ටිකක් අඩු වෙලා කියලා හිතා ගන්න. ඒකත් හොඳ සාධකයක්. ඔය අතරේදී රට ගිහින් එන පිරිස් වලට සමීර අපි දැක්ක පහුගිය කාලේ මේකත් ජාවාරමක් විදිහට ක්‍රියාත්මක වෙච්ච දෙයක්. ඔය හෝටල් නිරෝධායනය සිද්ධ කරගන්න කියන කාරණාව කොහොම වුණත් දැන් ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. ඔය අතරේ රට ගොස් එන අයට PCR ගාස්තු රජයෙන් ලබා දෙනවා කියලා අද මේ පුවත අරුණ පුවත්පත ලියන්නේ. අජිත් අලහකෝන් විදේශ රැකියාවල නිරතව සිට යලි මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට කටුනායක ගුවන් තොටුපොළේ සිදු කරන PCR පරීක්ෂණ ගාස්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට තීරණය කළා තියෙනවා. යනු එක් PCR පරීක්ෂණයක් සඳහා ඇමරිකන් ඩොලර් 40ක මුදලක් ගුවන් තොටුපොළ PCR රසායනාගාරයට ගෙවනවා කියලා අද ওই විදිහට කියනවා. දැන් මේ අලුත් පරීක්ෂණාගාරය ආරම්භ කිරීමත් එක්කම ජනතාවට ලැබෙන සහනයක් විදිහට මේ සහනය හඳුන්වන්න පුළුවන්. මැද පෙරදිග රටවල් සහ කොරියාවේ රැකියාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය ශ්‍රමිකින්ට මේ වරප්‍රසාදය ලැබෙන අතර කාර්යාංශයේ ලියාපදිංචි නොවූවද සුරක්ෂා නිවාසවල ඒ කියන්නේ සේෆ් හවුස් සිට පැමිණෙන ගෘහ සේවිකාවන්ටද PCR පරීක්ෂණ වෙනුවෙන් ඩොලර් 40ක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා කියලා කම්කරු මැතිතුමා නිමල් සිරිපාල මහත්මයා, ඒ වගේම සංචාරක අමාත්‍යතුමා ප්‍රසන්න රණතුංග මහත්මයා සහ විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහත්මයා මේ තුන් කට්ටුව එකතු වෙලා කරපු සාකච්ඡාවකදී මේ තීරණය ගත්තා කියලා අද අරුණ පුවත්පත කියනවා. කෙරවලපිටිය බලාගාරයට අපි යනවා විරාමයෙන් පස්සේ. දිවයින පත්‍රයේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය මෙහෙමයි වාර්තා කරන්නේ. යුගදනවි බිල්ලාට එරෙහිව යුදවදී කියලා කියනවා. ඒ අනුව කෙරවලපිටිය පිහිටි මේ යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 140ක් ඇමරිකානු නිව්පෝර්ට් රොස් සමාගමට පැවිරීම දැන් ආందోලනයකට තුඩු දීලා තියෙන විවාදාත්මක සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මේ කොටස් පැවිරීම සම්බන්ධයෙන් සටන් මගට බැහැලා තියෙනවා කියලායි කියන්නේ. අද මේ ගැන විශේෂයෙන් කතාබහට ලක් වෙන පිරිසක් පිළිබඳව එහෙම නැත්නම් මේ ගැන කියන
බොහෝ පිරිසක් අදහසක් වන පිරිසක් අද දිවයින අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අධිකරණයට යනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ඡායාරූපයක් එක්ක තමයි මේ ගැන වාර්තා කරලා තියෙන්නේ. අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ අදහස් ටික සියලු දෙනාගේ ඒ වගේ මේ පාවා දීමට එරෙහිව අපිත් නඩු දානවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා. රෑ 12ට රහසිගතව මෙවන්නක් කළේ ඇයි කියලා අකිල විරාජ් කාර්යවසම් මහත්තයා අහලා තියෙනවා. හිටපු අමාත්‍යවරයා ඒ වගේම මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා තියෙනවා. නජිත් දැන් මේ වගේ දේවල් අර රටට හරියට තොරතුරු ගලා නොයන මේ මොනවද මොන දේ කරත් කලින් මේවා හරියට රටට කියන්න නැති ගැටලුවද තියෙන්නේ කියලා හිතනවා. ඉතින් ඒ නිසා අර ගිවිසුම අත්සන් කරපු වෙලාවයි මේ දේවල් සමාජගත කරලා යම් විදිහක ඒවෙන් වාසි ගන්න සමහර දේශපාලන පක්ෂ උත්සාහ කරනවා. ඒ නිසා මේ ගිවිසුම් වල හරි මොනවා හරි තියෙන සාධනීය දේවල් හොඳ දෙයක් තියෙනවා නම් ඒව සමාජගත වෙන්නේ අත්සන් කරපු වෙලාවයි ඒව මේව ටික වැරදි විදිහට සමාජගත වෙන්න දැඩි ලෙස මේ කාරණා සියල්ලක්ම බලපාලා තියෙනවා. මේක MCC ගිවිසුමේම කොටසක් කියලා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කියනවා. නොතකුවොත් සටනට යනවා ලංකා විදුලි බල ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහත්තයා කියනවා. වගේම රට පාවා දීමක්ම තමයි ජාතික සංවිධානය කමිටුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහත්තයා කියන කතාව. ජනපතිගෙන් සාකච්ඡාවිල්ලා ලිපියක් බාර දුන්නා. විමල් වීරවංශ මහත්මයා සහ ඒ වගේම වාසුදේව නානායක්කාර මහත්මයාගේ ඡායාරූපත් එක්ක වාර්තා කරනවා. ජාතික සම්පත් විකිණීම ප්‍රතිපත්ති වලට පටහැනි දයාසිරි ජයසේකර මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කරද්දී ආයෝජන දොර ඇරීම සම්පත් විකිණීමක් නෙවෙයි කියලා ඇමති රෝහිත අබේ ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. එතකොට මේ යුගතනයේ බෙල්ලාට එරෙහිව යුදවදී කියලායි දිවයින ප්‍රධාන ප්‍රවෘත්තීන් වාර්තා කරන්නේ. මේ අතරේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම එක්ක ගිවිසුමකට අත්සන් තැබුවා කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එස්.ආර් ආටිගල මහත්තයා සඳහන් කරලා තියෙනවා. ඒ කොටස් හුවමාරු ගිවිසුමක් වන අතර තාක්ෂණික සහ මූල්‍ය ගිවිසුම් මසක් ඇතුළත සකසා අවසන් කරන බවයි ඔහු සඳහන් කරන්නේ. කෙරවලපිටිය යුගතනයේ LNG බලාගාරයේ 40% කොටස් ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලකට කියලායි එතුමා සඳහන් කරන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එමෙන්ම එහි ගෑස් සැපයුම් නල පද්ධතිය සඳහා අවම ලන්සෝ ඉදිරිපත් කරලා තිබුණේ එම සමාගම කියලා කියනවා. චීන සමාගමක් එහි ගෑස් ප්‍රවාහනය සඳහා ගණාඩියකට ඩොලර් 3.10ක මුදලක් ඉල්ලලා තිබුණා. නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම ඉදිරිපත් කරලා තිබෙන්නේ අඩුම ලන්සෝ ඒ ඩොලර් 1.40ක්. කෙරවලපිටිය LNG බලාගාර සංකීර්ණයේ ගෑස් සැපයුම් සිදු කිරීමටද පැවරෙන්නේ සමාගමට. ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම කෙරවලපිටිය යුගතනයේ බලාගාරයේ 40 කොටස් අත්පත් කර ගැනීම සහ ගෑස් නල පද්ධතිය සැකසීමට අමතරව එහි මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු නව LNG බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. එහි මෙහෙයුම් මේ 2023 ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා. බලාගාර සංකීර්ණයේ ධාරිතාව මෙගාවොට් 1000 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එස්.ආර් ආටිගල මහත්තයා සඳහන් කරනවා කෙරවලපිටිය LNG බලාගාර සංකීර්ණය වසර 15ක් තුළ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත පැවැරෙනවා කියලා. මේ තොරතුරු කලින් එළියට ආවේ නැහැ. කෙසේ නමුත් අද මේවා කියන්න හැකියාව ලැබිලා තියෙනවා. දිවයින මේ සම්බන්ධයෙන් අද මේ සියලු අදහස් එකතු කරලයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඔය හැමෝම ඇමරිකාව ගැන කතා කරන අතරදී ඊ දවසෙත් අපි මේ පිළිබඳව වාර්තා කළා. අද දවසෙත් ජාතික පුවත්පත් මේ ගැන කියනවා සමීර. දැන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලිනා බී ටෙප්ලිට්ස් මහත්මිය බොහොම ප්‍රසාදයෙන් යුතුව කතා කරලා තියෙනවා. කවුරු ගැනද? යොහානි ගැන. අද මව්බිම මේ ගැන ලියන්නේ මැනිකේට ඇමරිකානු තානාපතිනියගේ හිත ගිහින් කියලා. ඇමරිකාවේ මේ එක්තරා වාදන ශිල්පිනියක් ප්‍රසිද්ධියේ මේ ගීතේ වාදනය කළ තියෙන වයලිනින් ඒ සමගයි ඇලිනා බී ටෙප්ලිට්ස් මහත්මිය මේ පිළිබඳව කතා කරන්න පෙළවෙන්නේ. ශ්‍රී ලාංකික යොවුන් ගායිකාවක් වන යොහානි ද සිල්වාතින් ප්‍රතිනිර්මාණය වූ මැනිකේ මගේ හිතේ ගීතය ඇමරිකාවේ වීදියකදී වයලීනින් වයනුවසා තමා දැඩි සතුටටපත් වූ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය කියනවා. ලෝසුපතල ළමා වයලීන වාදන ශිල්පිනියක වන කැරොලිනා ප්‍රොට්සන්කෝ ඇමරිකාවේ කැලිෆෝනියාවේ ජනාකීර්ණ වීදියකදී මැනිකේ මගේ හිතේ ගීතය පසුගියදා වාදනය කළා. කැරොලිනා එම ගීතය වාදනය කරන අයුරු බොහෝ දෙනාගේ අවධානයටද යොමු වුණා කියලා අද ওই විදිහට කියන අතරේදී කෝටි 11කට වැඩි YouTube නැරඹු වාර හිමි මැනිකේ මගේ ගීතය තුලින් ජනාදරයට පත් වූ යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංග දෙකක් සඳහා ඉන්දියාව බලා පිටත් යාමට නියමිතයි. ඇගේ මෙම සජීවී ප්‍රසංගයට ඉන්දියානු රසික රසිකාවියන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙන තැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා කියලා. දැන් මේ වෙනකොට ලෝකේ ගීත දර්ශක අතර ඉහළින්ම තියෙන ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ඔය අතරේ ඇමරිකාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකික කෙනෙක් කාන්තාවක් කියලා අපිට කියන්න පුළුවන් අනුෂා අශානි තනුජා වීරරත්න
දැන් අශානි මේ ඇමරිකාවේ මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා කියන්නම්. අරුණ පුවත්පතේ ගැන අද මේ විදිහට ලියලා තියෙනවා. ලෝකෙට ලොක්කට උපදෙස් දෙන්නේ ලංකාවේ අශානි කියලා මේ සිරස්තලයක් යොදමින් අද දවසේ මේ පුවත ලියනවා. ලෝකෙට ලොක්කට උපදෙස් දෙන්නේ ලංකාවේ අශානි. මේ අශානි පිළිබඳව කතා කරනකොට 1971 වසරේ ලංකාවේ උපත ලැබූ අශානි කුඩා කාලයේදීම සිය දෙමව්පියන් සමග දකුණු අප්‍රිකාවේ ස්වාධීන රාජ්‍යයක් වන ලෙසෝතෝ බලා සංක්‍රමණය වුණා. ලෙසෝතෝ වලට ගිහිල්ලා අශානිට ඉලක්කයක් තිබ්බ කවදා හරි දවසක පිළිකා රෝගය සම්බන්ධ පරීක්ෂිකාවක් වෙන්න. අධ්‍යාපනය ලැබුවා. බොහොම අභියෝග ජය ගනිමින් ජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ශාන්ත මාරියාවෙන් ඇය ලබාගත්ත. දකුණු අප්‍රිකාවේ මේරිලන්ඩ්හි ශාන්ත මාරියා විශ්වවිද්‍යාලයෙන් තමයි මේ උපාධිය ලබා ගන්න. ඊට පස්සේ අනුගහ ශෛලීය ඔන්කොලොජි විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් වුණා. පසුගිය දිනවලදී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ගැන අපට අසන්නට දකින්නට ලැබුණා. ගායනින් නිරූපණ සහ දේශපාලනයෙන් කියා වෙනසක් නොමැතිව ශ්‍රී ලංකාවේ නාමය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළා. ඒ අය අතර ලෝකෙටම ලොක්කා කියා අප හඳුන්වන ඇමරිකානු ජනපතිගෙන් පවා නිර්දේශ ලබා ඇමරිකාවේ සෞඛ්‍ය කවුන්සිලයට යාමේ ආඩම්බරය භුක්ති විඳීමට මේ ශ්‍රී ලාංකික කාන්තාවට පසුගියදා හැකි වුණා. ඇය අශානි තනුජා වීර රත්නයි කියලා තනුජා පිළිබඳව අශානි තනුජා පිළිබඳව මේ විදිහට ලියනවා. ජොන්ස් හොප්කින්ස් මහජන සෞඛ්‍ය පාසලේ පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් ලෙස ඇය කටයුතු කරන්නීය කියලා අරුණ පුවත්පත අශානි පිළිබඳව ওই විදිහට ලියන අතරේදී සමීර මේ පල්ලි කැලේට යන්න ඕනේ. දැන් පල්ලි කැලේ ගැන කතා කරනකොටත් පල්ලි කැලේ භූකම්පන මධ්‍යස්ථානය බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙච්ච තැනක්. මේක ඇමරිකාව විසින් ඉදි කරලා තියෙන. දැන් මේ පිළිබඳව විශේෂයෙන්ම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ අධ්‍යක්ෂ අජිත් ප්‍රේම මහත්මයා පවසන විදිහට ඇමරිකාව මේ ඔත්තු බලන්ද මේ තැන හදලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව දැන් බොහෝ දෙනෙක් පහුගිය කාලේ විවිධ දේවල් කිව්වා. ඔය පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදී අර මේ වෙනම මාර්ගයක් ඉදි කරන්නත් කටයුතු කරනවා කියලා තිබ්බ. ඒ කොහොම වුණත් සාලී කුමාර ගුණසේකර මේ පොත ලියන්නේ අරුණ පුවත්පතට අද දවසේදී භූකම්පන මානෙන් මේ පල්ලි කැලේ පිහිටි භූකම්පන මානෙන් ඇමරිකාව ඔත්තු බලයි කියලා මේ පොත ලියවෙන්නේ. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලි කැලේ භූකම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානයන් රටවල න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ අධ්‍යක්ෂ අජිත් ප්‍රේම මහත්මයා පැවසුවා. මේ සිතියම් පිළිබඳව කටයුතු කරන අධ්‍යක්ෂවරයා තමයි අජිත් ප්‍රේම මහත්මයා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පූර්ණ දායකත්වයේ සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව පල්ලි කැලේ භූකම්පන මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ කටයුතු 1999 වසරේ ආරම්භ කළ අතර ඒ ක්‍රියාත්මක කෙරුණේ 2000 වසරේ සිටයි කියලා වැඩිදුරටත් තොරතුරු මේ විදිහට ලියනවා. 2000 සිට 2004 දක්වා මෙරට සුනාමි වැසෙනේ බලපාන තුරුම එහි දත්ත භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලබා ගැනීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අවස්ථාව ලබා නොදුන් බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ අජිත් ප්‍රේම මහත්මයා පැවසුවා. මේ භූකම්පන මානයේ පල්ලි කැලේ එලිමහන් සිරකඳුරු භූමියේ පාෂාණයක් මත මීටර් 100ක් ගැඹුරට විදුම් සිදු කර ස්ථාපිත කර ඇතැයිද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරනවා. මේ භූකම්පන මානයේ දත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විසින්ද අධීක්ෂණය කරනු ලබනවා කියලා අද ওই විදිහට කියනවා. ඉතින් මේ දේවල් ඒ කාලේ වෙච්ච දේවල් කොහොම වුණත් ඒ කාලේ වෙලා තියෙන්නේ ඔය පාකිස්තානයේ ඉන්දියාවේ ඔත්තු බලනද කියලා සැකේකුත් තියෙනවා. ඒ ගැන තමයි ওই විදිහට කියලා තියෙන්නේ. ඔව් දැන් ඕවෑන් මේ දත්ත අරගෙන ඔය භූකම්පන මානේ වගේ මේ සමහර මේ මාන තියෙනවා. මාන බලාගෙන ඉඳලා ඒවා හරියට දත්ත හරි දේවල්ද වැරදි දේවල්ද දන්නේ සමහර සන්දාන තියෙනවා. දෙමළ සන්දාන කියන්නේ එහෙම සන්දානයක්. සමහර නායකයන් ඒකේ ඉන්න ජනපති ආරාධනය ගැන ද්‍රවිඩ සන්දානයේ මනාපය කියලා අද සිළුමිණ වාර්තා කරනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම සතුට දනවන්නක් බවත් එහෙත් මෙරට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙරට දෙමළ ජනතා නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම වඩා වැදගත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම නීතිඥ සුමන්තිරන් මහත්තයා කියලා දෙනවා. දැන් ඩයස්පෝරාව දෙමළ ජනතාව ගැන කතා කරනකොට සුමන්තිරන් මහත්තයාට කියන්න පුළුවන් නේ මේ ඩයස්පෝරාව කතා කරන්න එපා. අපි මේක දෙමළ ජනතාව ගැන අපි බලා ගන්නම් කියලා. හැබැයි එහෙම කියන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒ අයට ආරාධනා කරනකොට දැන් ඔන්න මේ සුමන්තිරන් මහත්තයා කියනවා අපිත් එක්කයි කතා කරන්න ඕනේ කියලා. හැබැයි ඒගොල්ලන්ට කතා කරන්න එන්න එපා කියලා නෑ. මේ දවස්වල තිලීපන් ලව සමරන්න ඒ වගේ දේවල් වලට යන වෙලාවේ මේ ගැන මේ දෙමළ ජනතාවගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම එකක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් දෙමළ ජනතාවම දන්නවා උතුරට මොකද්ද මේ සමහර දේශපාලඥයන් කරලා තියෙන්නේ කියලා. කතා කරනවා විතරයි. ඒ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැබැයි මොකද්ද දෙමළ ජනතාව වෙනුවෙන් යමක් කරලා තියෙනවද කියලා දෙමළ ජනතාවම දන්නවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගැන අද වැඩිදුර කතා කරන්න ලෑස්ති රට වටා තොරතුරු රැගෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහත්තයා එනවා. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනි. කාටුම් බලමු.
හොඳයි සමීර අපි බලමු අද දවසේ කාටුන් ලංකාදීප පුවත්පතේ පියල් අඳින කාටුනේ තමයි මේ බලන්න මේ දවස්වල මේ බාර් ඇරලා ආර්ථිකයේ කියන ගහ කඩා වැටෙන්න හදනකොට අපි බලන කාටුනේ ලංකෝනිස් කාටුනේ මේ දැන් දකින කාටුනේ ලංකාදීප පුවත්පතේ කාටුනේ පියල් අඳින මං සඳහන් කරපු කාටුනේ කඩා වැටෙන ආර්ථිකය කියන ගහට මුක්කුවක් තියලා මේ මුක්කුව විදිහට තියලා තියෙන අරක්කු බෝතලයක් වහලා තිබ්බ බාර් ඇරලා හැබැයි ඔය ASCII හොරාට කොරෝනාව මේ බාර් වලටත් රින් ගන්න හදනවා වගේ කියලා අපිට පේන්න තියෙන්නේ. ඒ හින්දා මේ කොරෝනාවේ මාර්ගෝපදේශවලට අනුව ඒ වැඩ කටයුතු සිද්ධ කරන්න කියන කාරණාව මතක් කරන සමහරු කියන්නේ බාර් ඇරියෙත් ආර්ථිකය කඩා වැටීම නවත්තන්න කියලා. හසන්ත විජේනායකගේ හුරේර කාටුන් එක බලන්න හදන්න ඊළඟට මෙන්න ඇවිල්ලා බලන්න දේශපාලඥයෙක් කියනවා බාර් විවෘත කිරීමේ වගකීම ඩිලාන් බාර ගන්නවලු. ඩිලාන්ට රෙකෝඩ් බාර් එකක්වත් අරින්න පුළුවන්ද සර් කියලා අහලා තියෙනවා. මෙසිරු වෙන පුවත්පතේ සිම්පල් මෑන් කාටුනේ ඩික් ක්ලික් අඳින දෙන්නෙක් කතාවක් ගෙදර දෙන්න දෙමහල්ලෝ කතාවක් වගේ අපිට පේන්නේ පත්තරයකුත් බලන අතරේදී කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා දියවන්නාවේ මාලිගයක් හදලා තියෙන්නේ රට වෙනුවෙන් වාද විවාද කරන්න කියලා එක්කෙනෙක් කියනකොට අනිත් එක්කෙනා කියනවා ඒත් මේ ඇයෝ කෑකොස්සන් ගහන්නේ රූපවාහිනී වලයි YouTube වලයිනේ මේ කෑ ගහන්න ඕන තැනදී නෙවෙයි රූපවාහිනියේ YouTube වලයි මේ අය කෑ ගහන්නේ. පියල් සමරවීරගේ ලංකෝනිස් පත්තරයක් බල ඉන්නවා. ඊළඟ කාටුන් එක අපි බලමු. පත්තරේ තියෙන්නේ පාර්ලිමේන්තුව වහලා බාර් ඇරලා ලක්ෂ්මන් කිරියල්ල එතුමා එහෙම කියලා තියෙනවා. ඒකට මේ දෙන්න කතා වෙනවා. මොනවා වුණත් ඒ වැඩෙන් අපිට එක දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද්ද? පාර්ලිමේන්තුව කියන්නේ බාර් එකක් තරම්වත් රටට අවශ්‍ය දෙයක් නෙවෙයි කියලා. මාසෙටම දෙපාරයි අරින්නේ. එහෙම කියලා ඒගොල්ලෝ කතා වෙනවා. තව කාටුනක් තියෙන සමීර අපි තොප්පි කාටුනක් බලන්න පුළුවන්. ඔව් තොප්පි කාටුනය ලංකාදීප පත්තරේ තියෙන දාසහපුවලා නඳින්න මෙන්න යනවා මේ ලංකෝනිස්ද කොහෙද මේ පැත්තට යනකොට එක පැත්තක තියෙනවා මහ බැංකුව අනිත් පැත්තේ යුගදනවි ඔන්න කියනවා මේක මහ දවල්ලු මහ බැංකුව. දන්නවනේ වෙච්ච දේ යුගදනවි පෙන්නලා කියනවා මේක මහ රෑලු මේක මහ දවල්ලු මේක මහ රෑලු. අපි කාටුන අවසන් කරන්න තෝරගන්න බෞබිම් පුවත්පතට විදුර අබේනායක ලියන දවසේ පද 4 කවිය චොක්ලට් කන්න ගිය විට සෙක්කුව යටට පුන්නක්කුයි කන්නේ පද හදතෙයි අපට බන්දුල ඇමතිගෙන් බණ පදයකි රටට දෙන්නද බජිරි චොක්ලට් නැතිදා කටට කියලා ওই විදිහට විදුර අබේනායක කට කහනවට ලියලා දවසේ පද 4. අපි මේ දවසේ පද 4ත් එක්කම අදට සතියක පත්තරමේතු අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඔබට නිරෝගී හෙට දිනක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.